අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ලයන්ස් හෝම් ලංකා අද දවසේදීත් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන යාළුවෝ සියලුම දෙනාට. right අද දවසේදීත් අපි සූදානම් කතා බහ කරන නිවසක් සොයාදීම මුල සිට සරලව කතා මාලාවේ තවත් වටින දවසක් වටින දෙයක් ගැන තමයි කතා බහ කරන්න යන්නේ. ඔබ දන්නවා අපි මේ වෙනකොට පස් පුරවල ඉවරයි අපේ ගෙදර. ඊළඟට කරන්න තියෙන්නේ ටයි බීම් බඳින එක. මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා අදත් අහන්න අපි සූදානම්. අදත් අපිත් එක්ක එකතු වෙනවා ලයන්ස් හෝම් අධ්‍යක්ෂතුමා මිකාරු සංජීව ධර්මසේන අයියා. අයිබෝවන්. සුබ දවසක්. සුබ දවසක් වේවා. හරි. අපි ඕන දැන් ක්‍රමක්‍රමෙන් දෙයනේ කියලා නූල් ඇදලා ඊට පස්සේ ටික ටික වලවල් හදාගෙන කොළඹ කණු නිර්මාණය කරගෙන ඒ විතරක් නෙවෙයි දැන් ඔන්න පස් පුරවලා ටයි බීම් වැඩේට තමයි මේ අපි කට්ටියම සෙට් වෙලා ඉන්නේ. වැදගත්ම වැඩක්. හරි. දැන් පස් පිරෙව්වට පස්සේ මේ ටයි බීම් වැඩේ කොහොමද ආරම්භ වෙන්නේ? ඇයි අපි ටයි බීම් එකක් අතරම මේ බඳින්න කියන තැනින් දැන් අපි පටන් ගමු. ඔව්. ටයි බීම් එක නම් මගේ නම් ජීවිතේම. හරි වෙලේ කියන්නේ දෙයක් නැහැ. මොකද ආයතනයක් හිමිකරුවෙක් විදියට ගෙවල් හදන ආයතනයක හිමිකරුවෙක් විදියට අපි ගොඩක් ගෙවල් හදනවා ලංකාවේ. එතකොට ඇත්තට මේ හිමිකරුවා විදියට මට තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද වගකීම තියෙනවා. වගකීම තියෙන්නේ. කියන්නේ පාසුන්නලා කොහේ ගයක් හැදුවත් මොන තැනක ගයක් හැදුවත් ඒකේ අපි බාර දීලා මොන හරි දවසක ප්‍රශ්නයක් ආවොත් ඉරක් ගියොත් විත්ති කඩ මොන හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒකට ආන්සරබල් මම ඇත්තටම රෙස්පොන්සිබිලිටි එක මගේනේ. ඉතින් ඒ නිසා ටයි බීම් කියන එක තමයි මගේ එකම ආරක්ෂක බැම්ම. මම මගේ ජීවිතය සලකන මගේ වෘත්තියේදී සලකන ආරක්ෂක බැම්ම ටයි බීම් එක තමයි. හොඳටම දාන්න ඕනේ. හොඳටම දාන්න ඕනේ සහ කිසිම බයක් නැතුව ඒකට අපි ගැරන්ටියක් දෙන්න පුළුවන්. ඒකට මේ ටයි බීම් එක වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. කොලම් එකකුත් මම එච්චරම කරන්නේ නැහැ. බිත්තිය ෆවුන්ඩේෂන් එකක් ඒ ඔක්කොටම වැඩිය මගේ මේ වෘත්තියේදී වැදගත්ම දේ තමයි ටයි බීම් එක. හොඳයි. දැන් ඔබට තේරෙනවා ඇති අද දවස කොයි තරම් වටින දවසක්ද සහ මේ කතා බහ කරන මේ ටයි බීම් කියන මේ ලෙවල් එක ජීවිතයේ ඔබ කරන ඔබේ ආයෝජනයට හොඳම ආයෝජනයක් බවට පත් වේවි අද දවස ඔබේ වැදගත්ම ආයෝජනය නිවස නිසා. හොඳයි දැන් ඊළඟට අපි අහන්න සූදානම් මේකා අයියගෙන් අයියා අපිට කියන්නකෝ දැන් මේ ටයි බීම් එකක් කොහොමද නිර්මාණය කරන්න ආරම්භ කරන්නේ මේකේ සයිස් එක ඩිසයින් කරන්නේ කවුද මේකේ දිග පළල කොහොමද නිර්ණය කරන්නේ ඒකට නිසි ප්‍රමිතියක් තියෙනවද ස්ටෑන්ඩඩ් එකක් තියෙනවද මෙන්න මේ ටික අපිට කියලා දෙන්නකෝ. ඔසම්මය දැන් මේ ඇත්තටම මම මුලින් කිව්වා වගේ අපි අනිවාර්යයෙන්ම මේ වරලත් ඉංජිනේරුවරයෙක්ගේ උපදේශයක් ගන්න ඕනේ ගයක් හදනකොට.
ඒකට ඒ මහත්තයට මුදලක් ගෙවන්න උනා කියලා ඔබ ඒකට අපහසුතාවයටපත් වෙන්න එපා. මොකද ඔබට ලොකු ආයෝජනයක් තමයි මේ පොඩි මුදලක් අරගෙන මේ මහත්තයා දෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම මේ ඔබ සිහි තබා ගත යුතුයි. අපි මොනවා කිව්වත් කවුරු මොනවා කිව්වත් මේ සම්බන්ධව ප්‍රවීණයෝ මේ ක්ෂේත්‍රයේ ඉන්නවනේ. ඒගොල්ලන්ගේ උපදෙස් ගන්න පළවෙනිම කොට කොහොමද මේක දාන්නේ කියලා. මම ඒකෙන් දැම්මහම වෙන ප්‍රතිඵලය නොදැම්මහම වෙන ප්‍රතිඵලය කියලා දෙන්නම්. හරි. එතකොට ටයි බීම් එකක් කියන්නේ සම්පූර්ණ මුළු ගේම එකට ලින්ක් කරන මාධ්‍ය තමයි එකට ලින්ක් කරන ප්‍රධාන ගේ හදවත වගේ කොටස තමයි මේ ටයි බීම් එක කියන්නේ. තව කෙනෙක් කියන්න පුළුවන් ගේ කණු තමයි වැදගත්ම. තව කෙනෙක් කියන්න පුළුවන් ෆවුන්ඩේෂන් එක තමයි වැදගත්ම. තව කෙනෙක් කියන්න පුළුවන් ස්ලැබ් එක තමයි වැදගත්ම. මේ එකකටත් වැඩිය මම සලකන පෞද්ගලිකව සලකන විදිහට ටයි බීම් එක තමයි තාම වැදගත් කොටස. මොකද මේකෙන් අපි ගොඩාක් දේවල් ආරක්ෂා කරගන්න පුළුවන්. අපි ටයි බීම් එක මම දන්නේ අපි මගේ ආයතනයේ නම් හදන සෑම ගෙදරකම ටයි බීම් දානවා අපි. අපිට කළුගල් බැමි අවශ්‍යත් නැහැ. කොලම් ටික දැම්මා ටයි බීම් එක දැම්මා ඒක උඩ බිත්ති බැඳලා ගේ හැදුවා. ඊටාම නිවැරදිම ක්‍රමය. ඉස්සර කාලේ ගොඩක් ගෙවල් වලට වෙලා තියෙන ප්‍රශ්න ඕක තමයි. ඒ කියන්නේ ගොඩක් ගෙවල් ඉරිතලා යෑම ඉක්මනට සවුත් වීම ඔය සේරම තියෙන අර කළුගල් බැම්ම උඩ මං ඉස්සල කිව්වා වගේ කළුගල් බැම්ම කනෙක් වෙන්නේ කළුගල් වලින් විතරනේ. ඒ වෙලාවේදී ඇති වෙන ඒ පොඩි ඉරක් ගියොත් ඒ ඉර අනිවාර්යයෙන්ම යනවා ඒ ඉර බිත්තියට යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ටයි බීම් එක කියන දාන්න ඕනේ සෞම්‍ය. මේකේ අත්‍තරම දැන් මම නිකන් සාමාන්‍යයෙන් ජෙනරලි කියන්නම් අපි මේ ගෙදර පාවිච්චි කරන්නේ අඩියක් උස අඟල් 9ක් පළල ටයි බීම් එකක් තමයි අපි මේ ගෙදර පාවිච්චි. ඒක හොඳටම ප්‍රමාණවත්. මේක හැබැයි හැම බිත්තියක් යටින්ම යන්න ඕන. හැම කොලම් එකකින් කොලම් එකටම යන්න ඕන. හැම කොලම් එකක්ම ලින්ක් වෙන්න ඕන මේකෙන්. එතකොට තමයි යම්කිසි විදිහකින් අපි හිතමු මොනවා හරි වැරද්දකින් මේක ගිලා බැහිමකට ලක් වෙනවා කියලා. කවදාකවත් මේ බිත්ති පුපුරන්නේ නැහැ මේකෙදි. ඒ ගැරන්ටි දෙන්න පුළුවන්. මේකෙදි බිත්ති පුපුරන්නේ නැහැ. මේක හොන්දට මේ කණුත් එක්ක ලින්ක් වෙලා මේ ගෙවල් මොනවා හරි අපදායකට ලක් වෙච්ච අවස්ථාවේදී මුළු ගේම විතරයි බහින්නේ. එහෙම නැතුව පැත්තක් බහැලා කඩාගෙන වැටිලා මේ බිත්ති ඉරිතලල එක පැත්තක් ගේ කඩාගෙන එහෙම ප්‍රවණතාවයක් කවදාවත් වෙන්නේ නැහැ. ටයි බීම් එක දැම්මොත් ඔබ. ඒ නිසා ටයි බීම් එක හරිම වැදගත්. ගේකට ටයි බීම් එක හරිම වැදගත්. ඒ ටයි බීම් එක දැමීමේදී ටෙක්නිකල් ඩීටේල් ගොඩක් තියෙනවා. ඒ ටිකත් මම කියන්නම්. හොඳයි ඒත් එකමයි මගේ හිතේ දැන් ප්‍රශ්න ගොඩක් නැගුණා. ඔබේ හිතේ නැගෙන ප්‍රශ්න තමයි මම මේ විදිහට ඔබ නියෝජනය කරමින් අහන්නේ. ඊළඟ කාරණාව දැන් අඩියක් උස අඟල් 9ක් පළල ටයි බීම් එකක් තමයි අපි දාන්නේ. ඔව්. ඊළඟට දැන් මේ විදිහට යට ලේයර් එක අපි ටයි බීම් කරගන්නවානේ. ඔව්. මේත් එක්කම කණුත් එක්ක උඩ ටයි බීම්ස් දාන්න ඕනේද? ඔව්. ඒක අනිවාර්යයි. දාන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒක ස්ලැබ් එකත් එක්කනේ සෞම්‍ය. ඒක අනිවාර්යයි. ඒක ගැන අපිට කතා කරන්න පුළුවන් පසුව මම හිතන්නේ ඒ උඩට වැඩිය මම පැහැදිලි කරත් හොඳයි කියලා මේ ටයි බීම් එක දැන් මම කිව්වේ මේ ලෙවල් එකේදීම දාන්න ඕනේ නැත්නම් බිත්ති මැදලා ඉවරලා මේ ලෙවල් එකේ දාන්න බෑ සෝ. එහෙම එකක් නැහැ. නෑ එහෙම එකක් නෑ. මේ ලෙවල් එකේ දාන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ මුලින්ම අපි මෙහෙමනේ ටයි බීම් ටික දැම්මා කණුවක්වත් නගන්න බෑ මේ ටයි බීම් දානකම්. ටයි බීම් එක අර යටින් ආපු කණු වල කම්බිත් එක්ක තමයි මේ ටයි බීම් රවුම යන්නේ වටේට. ඊට පස්සේ මේ ටයි බීම් එක ගියාට පස්සේ තමයි ටයි බීම් එක උඩ තමයි ආයේ කොලම් කනුව උඩට නැගෙන්නේ. උඩට නැගෙන්නේ. ඒකටත් පස්සේ ඕන්නම් බිත්ති බැඳලා ඕන්නම් බිත්ති නොබැඳ ඊට පස්සේ වෙනම බීම් ගහනවා කියලා කියන්නේ අපිට ඒ බීම් ගහලා ස්ලැබ් එක දාලා ඒක වෙනම දෙයක්. රයිට් රයිට්. මේ ටයි බීම් කියන්නේ වෙනම කතාන්දරයක්. මේක ඕන්නම් නොදා ඉන්නත් පුළුවන් දාන්නත් පුළුවන්. හැබැයි උඩ ටයි බීම් නොදා ඉන්න බෑ කවදාවත්. කවදාවත්. අනිවාර්යෙන් මං කියනවා. දාන්නම ඕනේ. හොඳයි. මේ වගේ ප්‍රශ්න සිතේ තියෙනවා නම් දැන් ඔන්න පිළිතුරු හම්බෙන්නේ නැති. ඊළඟ කාරණා දැන් සමහර අය හිතන්න පුළුවන් කොලම් කණු නැග්ගට පස්සේ ටයි බීම් දානවා වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. නිවැරදි ක්‍රමය තමයි මේ ක්‍රමය. හරි. දැන් අපි අර විවිධ උපක්‍රම කිහිපයක් අයිය දැන් කියලා දෙන්නම් කියවනේ මේක දාන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ටෙක්නිකල් ඩීටේල්ස් ටික. ඇත්තටම මේක සෞම්‍ය ප්‍රධාන ලෙසම මේකේ කම්බි බැඳීම වැදගත් වෙනවා. ඒ කියන්නේ මම කිව්වා කම්බි මේ ටයි බීම් එකේ කම්බි බඳිනකොටත්
අර කෙරවල් ටයි බීම් එකේ එන කෙරවල් ටික සම්පූර්ණ හොඳට ඒ ලස්සන ගානට නැමෙන්න ඕන. මොකද ටෙන්ෂන් වෙන්නේ එතකොට තමයි. මේ බීම් කම්බියක් ගත්තාම අපි මෙහෙම දිගට ගිහිල්ලා අර කෙරවල් දෙකෙන් මෙහෙම නැමුවම සෞම්‍ය මේක උඩට බර වැටෙනකොට අර කෙරවලේ කෑලි මම කලින් කොළම් වල පැහැදිලි කරා. කෙරවලේ අර ටෙන්ෂන් ගන්නවා මෙහෙම යන්නේ. ඒතකොට අර කම්බිය මෙහෙම දරඬුවක් වගේ හොඳට කෙලින් තියෙනවා. ටෙන්ෂන් වෙලා තියෙනවා. ඔබ දන්නවා සමහර ටයි බීම් වර්ග නෙමෙයි සමහර ඔය පාලම් වල එහෙම ටෙන්ෂන් කරලා දාන්නේ මේක. ඒ කියන්නේ මේක ඇදීමකට ලක් කළා දෙපැත්තෙන් කරකවල මේ කම්බිය හොඳට අදිනවා. ඇදලා ඉවරලා ඒක ගලවන්නේ. අපි හොඳට ටෙන්ෂන් කරලා දෙපැත්තෙන්ම කම්බිය එහෙමම තීද්දි ඒ ටෙන්ෂන් එක ඇරෙන්න කලින් මේකට කොන්ක්‍රීට් වක් කරනවා. කොන්ක්‍රීට් වක් කරලා අර ටෙන්ෂන් කරලා ඇදලා තියපු දෙක එහෙමම නවත්තනවා. ඔබ දන්නවද ලයිට් කණු හදන්නේ කොහොමද? ලයිට් කණු කොච්චර පොඩිද බලන්නේ සාමාන්‍ය ඔබ දකලා තියෙන ඔය අච්චර ලෝඩ් එකක් එක්ක අච්චර මේ තියෙන ලයිට් කණු ගොඩක් උස පොඩි ලයිට් කණුවන්නේ තියෙන්නේ. ඔබ දැකලා තියෙන ලයිට් කණුවේ මැද හිඩස් තියෙන කෑලි දෙකේ චූටි මේ අඟල් දෙකක විතර ඝනකම කෑලි දෙකක් නේද තියෙන්නේ ඒකේ. එතකොට අර මුළු කණුවේ උඩ ටික තියෙන්නේ තර කෑලි දෙකේ නේද? ඒ ටෙන්ෂන් කරලා දාන ලයිට් කණු දාන්නේ ගොඩක් වෙලාවට ටෙන්ෂන් කරලා. ඔය ගොඩක් අය දන්නේ නැහැ මේ කොහොමද කරන්නේ කියලා කොන්ක්‍රීට් කණුවක. ඒක ලේසියකට කැඩීමකට ලක් වෙන්නේ නැහැ. මොකද අර කොන්ක්‍රීට් එක අර ටෙන්ෂන් කරලා ඇදලා තියලා තමයි මේ කොන්ක්‍රීට් එක වක් කරන්නේ. ඒක වක් කළා තර ටෙන්ෂන් එක අතාරින්නේ නැහැ. හොඳට වේලුණාට පස්සේ අතාරිනවා. එතකොට කොන්ක්‍රීට් එක ඇතුලේදී මේ ටෙන්ෂන් පාරක අතර ඇදිලා තියෙන්නේ. ඒකේ ස්ට්‍රෙන්ත් එක මාර වැඩි. ඒ කියන්නේ කම්බියේ සාමාන්‍ය කම්බියක් මෙහෙම නැමීමකට ලක් වෙන්න පුළුවන්. අර ටෙන්ෂන් එකක් නැහැ. දැන් උදාහරණයක් මම කියන්නේ සරලම උදාහරණයක්. නිකන් නූලක් ගන්න. ඔව්. නූලක් අරගෙන නිකන් තියන්නේ ඒක නැමෙනවා මෙහෙම වෙනවා නැමෙනවනේ නූල නිකන් නැමෙනවනේ. මේක හොඳට අතින් ඇදලා අල්ලගන්න. ඇදලා අල්ලගෙන කාට හරි කියන්න මේක අතින් ඇඟිල්ලෙන් මෙහෙම කරන්න කියලා. එතකොට කොච්චර හයියක්ද? ඒක ඇත්ත. අර ඇදිලා තියෙන අවස්ථාව අන්න ඒකම තමයි වෙන්නේ. ඒක තමයි කියන්නේ ටයි බීම් එක දානකොට මේ කම්බි බඳිනකොට අර හොඳ ටෙන්ෂන් එක ගොඩ නැගෙනවා. මේකේ ටෙන්ෂන් කරන්න බැරි වුණා ටෙන්ෂන් එක ගොඩ නැගෙනවා. පාලම් වලට එහෙමත් ඔය පාවිච්චි කරන්න මම ඉස්සෙල්ලා කලින් කියපු මෙතඩ් එක. ටෙන්ෂන් එක ගොඩ නැගෙනවා තෙන්දී. හරිද? අර දෙපැත්ත නවන එකකින්. ඒක අති විශේෂයෙන්ම කරන්න ඕන දෙයක්. හොඳයි දැන් ඊට පස්සේ දැන් මේ කොන්ක්‍රීට් දාන අවස්ථාවේ දර්ශනත් අප සතු තිබෙනවා මේ විදිහට ඔබට නරඹන්නට හැකියාව තිබෙනවා. එතනදී අපි මේ කොන්ක්‍රීට් බොක්ස් එක මේක මම දැකලා තියෙනවා සමහර තැන්වල ලෑලි ගහනවා. සමහර තැන්වල මේ වගේ ස්ටීල් ෆිනිෂ් එකක් තියෙන බොක්ස් එක යූස් කරනවා. හොඳම ක්‍රමය මොකක්ද? හොඳම ක්‍රමය කියන්නේ මේක එතෙන්දී නම් ඇත්තටම හොඳම කියලා ක්‍රමයක් නැහැ. කොහොම හරි කොන්ක්‍රීට් එක ෂටරෙම දෙපැත්තේ ලෑලි දෙකක් ගහලා කොන්ක්‍රීට් එක දාන්න ඕන. මේකෙදි දැන් මම හිතන්නේ මේ ඉස්සර තිබුණේ නෑ. දැන් නම් මේ අර බඩු හයර් කරන කඩවල වල මේවා තියෙනවා ගන්න. මේ අපි මේවා නම් අපි හදන ඒවා මේවා තියෙනවා ගන්න. මේවා මේ පාවිච්චි කිරීමෙන් වැඩ පහසුවක් වෙනවා. එකක් තමයි අර හිඩස් නැති වෙනවා. බාසුන් වලට මෙතෙන්දි ලේසියක් වෙනවා. අර කොන්ක්‍රීට් වක් කරනකොට අර වතුර ප්‍රතිශතය කොන්ක්‍රීට් එක එකපාරට ගලාගෙන යන්න බෑනේ. යම්කිසි කාලයක් වතුරයි කොන්ක්‍රීටුයි වැලි සිමෙන්ති එකට තිබිය යුතුයිනේ. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ එයාගේ සෙටින් ටයිම් එක ආවට පස්සේ අර වතුර ටික වේලිලා ෂේ වෙලා යනවනේ. ඊට පස්සේනේ කොන්ක්‍රීට් එක වේලුණා කියන්නේ. හැබැයි වතුර කොන්ක්‍රීට් දාපු පමණින් මේ 4-5 දෙනා එකට එකතු වෙලා ඉන්න එකේ කෙනෙක් කඩාගෙන ගියහම පස්සේ අරගේ ස්ට්‍රෙන්ත් එක නැති වෙනවා. ඒ නිසා අර ලෑලි වගේ දේවල් ගහලා කරනකොට ඒ තියෙන හිඩස පොඩි තැන් වලින් ගලාගෙන යන්න තියෙන එක වහලා කරනවා නම් ලෑලි ප්‍රශ්නයක් නැත්තේ නෑ. ලෑලි වලින් කරන්න කිසි ගැටලුවක් නෑ ඒකට. මොකද ඕවා හොයාගෙන කඩවල් ගාන යන්න බෑ. තව කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්. තව කීයක් හරි ඉතුරු කරන්න. සමහරලාට මේක ලාභයි. ඒ කියන්නේ ලෑලි අරගෙන වැඩේ කරලා ලෑලි විසි කරනකොට ඒක ඉවරයි නේතනින්. හැබැයි මේ වගේ දෙයක් ගන්නලා හයර් එක ගෙවලා මේක කරත් සමහරලාට ලාභයි. ලාභයි. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලටත් යොමු වෙන්න පුළුවන්. ඕකනේ මේ ප්‍රශ්නේ. ගොඩක්ම තියෙන ප්‍රශ්න දැන් කම්බි බැඳීම. මං කිව්වා වගේ ටෙන්ෂන් එක. ඊට පස්සේ දැන් මේ අපි නම් දාන්නේ 6යි 9 කියන සිරප් එක. 6යි 9 කියන සිරප් එක දැන් ගොඩක් දානවා 9යි 9 ඒකත් මදි මං කියන්නේ. 9යි 9 දැන් 6යි 6 සිරප් එක පාවිච්චි කරලා 10 කම්බි 4ක් දාලා ටයි බීම් එක දානවා. එපා කරන්න ඒක. මොනතරම් පොඩි වුණත් මොනතරම් ලොකු වුණත් අනිවාර්යයෙන්ම කරන්න අඩුම මට්ටමේ තියෙන හොඳම එක. අඩුම මට්ටමේ තියෙන හොඳම එක තමයි 12 කම්බි 4ක් දාලා 6යි 9 සිරප් එක දාලා ස්ට්‍රප් එක. සිරප් එක කියන්නේ අපිට කියවෙන සාමාන්‍ය ස්ට්‍රප් එක. අපි මේට කලින් එපිසෝඩ්ස් වල අපි පෙන්නලා තියෙනවා. ඒක දාලා මේක අඟල් 5න් 5ට හෝ 6න් 6ට
සමහරවිට 4න් 4ට බැන්දත් මේ කමන්නේ නැහැ. මොකද ප්‍රශ්න නැහැ. ශක්තිය වැඩි නිසා. ඔව් ශක්තිය ගොඩ නැහැ. 12 කම්බිද හොඳම එතකොට? 12 කම්බි මේ 16 කම්බිත් දාන්න පුළුවන්. නමුත් සාමාන්‍ය වියදම් කරන්න වැඩිපුරම වැඩක් තේරුමක් නැහැ නේ. අපරාධ සල්ලි දාන්න. නිසා 12 කම්බි ප්‍රමාණවත්. ඕවර් ඩිසයින් කරන්න ඕනේ. ඕවර් ඩිසයින් කරන්න ඕනේ. සාමාන්‍ය තට්ටු 3ක් ගියාක 4කුත් ගියයි. 12 කම්බියෙන් මේක දාලා තට්ටු 4ක් කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ඉතින් ඒක මොකද අනිත් එක ලින්ක් වෙනවනේ. ඒක අනිත් එක හැම කණුවක් තුලම ගමන් කරන්න ඕන. හැම කණුවක් තුලින්ම හැම කණුවක්ම ලින්ක් වෙන්න ගමන් කරන්න ඕන. එතකොට මේක එක සෙට් එකක් වෙනවා. මේ මුළු ගේම දැන් අපි අර කණුව අතන කෙලින් දානවා, මේ කණුව මෙතන දානවා, තව අඩි 10කට පස්සේ තව කණුවක් තව අඩි 15කට පස්සේ දානවා. එහෙම කණු දාලා තියෙනවානේ මේ සෞම්‍ය. මේ කණු ඔක්කොම එකට එක වගේ ලින්ක් කරන ක්‍රියාදාමය තමයි මේ ටයි බීම් එකකින් කරන්නේ. එතකොට අර අපි පාදම හාරලා දැම්මනේ කොලම් එක. ඒ කොලම් එකේ පාදම එක ශක්තිය බර දරා ගැනීම එක මාධ්‍යයක්. අනිත් පාදමත් ඒ වගේ. ඒතර මේ පාදම් දෙකම එක්ක අහුවෙලා මේ දෙන්න ආපුවම මොකද්ද වෙන්නේ? තවදුරටත් ශක්තිමත්. තවදුරටත් මේ ශක්තිමත් වෙනවනේ. එතකොට අර කොලම් එකක් තනියෙන් බහින්න තියෙන ප්‍රවණතාවය තියෙනව නේද? දැන් අපි හිතමු එක තැනක ලූස් සොයිල් එකක් හම්බෙලා මේ කොලම් එක තනියෙන් ගිලා බැහිමකට ලක් වෙනවා කියලා. ඒකත් නවතිනවා. හරියට. මේ ටයි බීම් එකකින්. ඒ දේත් නවතිනවා. හොඳයි. ඉතාම වැදගත් අවස්ථාවක්. දවස දැන් මේ දැනුම අපි එකතු කරගෙන යමු. අවසානයේ අපිට පුළුවන් වෙනවා තනියම ගයක් හදාගන්න. අනිවාර්යෙන්ම. ඒ තැනට අපි ඔබව ගෙන එන්නට සූදානම්. ඊළඟටයි දැන් අර කවරින් ස්පේස් එකක් තියාගන්න කාරණාව මේකෙදිත් සිදු කරන්න ඕනේ නේද? ඒකත් හරිම වැදගත් දෙයක්. මේකෙදි අපි හැමතිස්සෙම කියනවා වගේ අර කම්බියේදී සාමාන්‍යයෙන් අඟලක් හෝ තියාගන්න කියලා කියනවා මිලි 20ක්. මිලිමීටර 20ක් කවරින් ස්පේස් එකක්. ඒ කියන්නේ කම්බියයි කොන්ක්‍රීට් එකයි අතර කොන්ක්‍රීට් එකේ පිටමට්ටමයි කම්බියයි අතර. ඒක අනිවාර්යෙන් තබා ගත යුතුයි. අනිවාර්යෙන් මේක තබා ගත යුතුයි. ඊළඟට මම තව එකක් කියන්නම්. මට කියන්න අමතක වුණා. අපි පසුගිය වැඩසටහනේදී මට කියන්න අතපසු වෙච්ච දෙයක් තියෙනවා සෞම්‍ය. අර කළුගල් බැම්ම බඳිනකොට උනත් මේ කළුගල් බැම්මට වතුර වක් කරන්න ඕනේ. මේ ටිකක් වේලෙන්න ඇරලා වතුර වක් කරන්න ඕනේ. වතුරෙන් තෙමන්න ඕනේ. මොකද අර කළුගල් බැම්ම එකට 6 දාලා අපි දාන මිශ්‍රණේ හොඳ ශක්තිමත් බවක් ගොඩනැගෙන්නේ මේක තෙමුවාන් පස්සේ. ඔය වතුර needed හැම දෙයකටම වතුර අත්‍යවශ්‍යයි. මේෂන් ක්‍රියාවලියේදී කියන්නේ ගෙවල් හැදීමේ බිල්ඩින් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී වතුර වලින් සහ කාලය ප්‍රයෝජනයට අරගෙන කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා සෞම්‍ය. අපි හිතමු කොන්ක්‍රීට් කොලම් එකක අපි නිකන් බලමු අපි කොන්ක්‍රීට් කොලම් එකක් හොඳට දැමීමේදී නිකන් ඒකකයක් ගමු අපි 100ක ශක්තියක් ගොඩනගෙන්න ඕනේ කියලා. මම සරල භාෂාවෙන් කතා කරන 100ක ශක්තියක් ගොඩනගෙන්න ඕනේ කියලා. කොන්ක්‍රීට් කොලම් එකක් නිසි ප්‍රමිතියට දාලා මේකේ 150ක දායකත්වයක් වතුර. අපි කොන්ක්‍රීට් කොලම් එකක් දාලා මේක නිකන් අර පෙට්ටි ගලව දාලා නිකන් අවුවට නිරාවරණය වෙන්න නිකම්ම තිබ්බොත් එහෙම මේකේ ස්ට්‍රෙන්ත් එක බහිනවා 150කින්. පිළිගන්නවද? 150කින් බහිනවා. ඒ නිසා මේකේ 100%ක් ශක්තිය ගොඩනගෙන්න ඕන අනිවාර්යයෙන්ම මේක දවස් 4ක්වත් අඩු ගානේ තෙමීමකට ලක් කරන්න ඕන. ඒ වගේ තමයි ටයි බීම් එකත් අනිවාර්යයෙන්ම ටයි බීම් එක හොඳට තෙමන්න ඕන. ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් මේ ලෑලි ගලවලා මේ ඔබ දැක්ක ලෑලි සම්පූර්ණ ගලවලා ඉවත් කළා මේක දවස් 3ක්වත් අඩු ගානේ හොඳට තෙතමනට ලක් කරන්න. ඒ තෙතමන ලක් කරොත් තමයි මේකේ හොඳම ශක්තිය ගොඩනගෙන්නේ. හරි. එතකොට මේ හයිය දැන් අවසාන වශයෙන් අපිට අද දවසේදී මොනවද කියන්න තියෙන අපි කතා බහ කරේ ටයි බීම් ලෙවල් එක දැන් මිගාර අයියගේ වචනෙන් කියනවා නම් මේ ගෙදර හදවත වගේ මේකෙන් තමයි හැමදේම ලින්ක් වෙලා මේ ශක්තිය හරි විදිහට බෙදලා යන්නේ. ඉතින් ඒ නිසා මේ ලින්ක් එක අතිශයින්ම වැදගත්. අපි පවුලක වුණත් මේ ලින්ක් එක තිබ්බොත් තමයි දිගු ගමනක් යන්න පුළුවන් වෙන්නේ. කම්පැනි එක වුණත් එහෙමයි. පාසලේ වුණත් එහෙමයි. හැම තැනකම එහෙමයි. අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? ඔව් අවසාන වශයෙන් සෞම්‍ය මට කියන්න තියෙන්නේ ගයක් හදනකොට මේ සමහර වෙලාවට ඔබ නොදැනුවත් වෙන්න පුළුවන් මේ දේවල් ගැන. ඇත්තටම අපේ මේ channel එක හරහා ඔබට ඉෂ්ට කරන්න යන්නේ මේ ගයක් හරියට හදාගන්නේ කොහොමද ප්‍රශ්නයක් නෙවෙයි මේක ගොඩ දාගන්නේ කොහොමද කියන කතාව තමයි අපි කරන්න යන්නේ. ඒ නිසා සෞම්‍ය මේ ටයි බීම් එක මාර වැදගත් ගියකට හරිම වැදගත්. ඒ නිසා ටයි බීම් එක සමහරවිට ඔබගේ ප්ලෑන් එක අඳින අවස්ථාවේදී අඳින පුජ්‍යලයා ඒක අමතක කරලා තියෙන්න පුළුවන්. අමතක කරන්න එපා ඒක. ඔබ කියලාම මේක දාගන්න මේ ටයි බීම් එක මට මේ ගෙදරට ඕනෙම කියලා. වෙන මොනවාක්වත් නැති වුණා ටයි බීම් එක ඕනේ කියලා කියන්නේ. මම අත්‍යවශ්‍ය නිසා ඒක කියන්නේ. ඒ නිසා එහෙම කියලා මේ ටයි බීම් එක කියන එක ගොඩනගා ගන්න. මොකද ඒකෙදී ඔබගේ තනි තට්ටුවේ ගයක් හදුවොත් මේක වළංගුයි. තනි තට්ටුවේ අතිවාරමක් හදලා තනි තට්ටුවේ ගයක් හදුවත් තට්ටු දෙකේ ගයක් හදුවත් මේ ටයි බීම් කියන එක අවශ්‍යයි. තාප්පයක් බඳින්න ඕක තාප්පයක් ගන්න. තාප්පයක් ගත්තත් මේක අවශ්‍යයි. ටයි බීම් එකක් නැත්තම් බිත්ති පුපුරන දිගටම
අත්තිවාරමෙන් මේක ඕනේ ඉරක් ගිහිල්ලා අත්තිවාරමෙන් නවතිනවා ටයි බීම් එකෙන් උඩට එන්නේ නැහැ මම ටයි බීම් එක හරියට දාලා දුන්නා. මොකද ටයි බීම් එක කඩාගෙන එන තරම් ඒක නම් එහෙම ලොකු බැස්මක් වෙන්න ඕනේ. එහෙම ගොඩක් වෙලාට වෙනවා අඩුයි. ඒ නිසා අත්‍යවශ්‍යම මේක කරන්න මේක තමයි හොඳම දේ. ඔබට අපිට දෙන්න තියෙන හොඳම අවවාද තමයි අද අපි මේ ටයි බීම් එකක් දාලාම අනිවාර්යෙන් ගෑක් කරන්න කියලා ඔබට බල කරන එක. හොඳයි අපි ආරාධනා කරනවා ඉතින් ඔයාගේ ගෙදර ලස්සනට හදාගන්න නම් මේ දැනුම අවබෝධය ලබාගෙන ගේ හරියටම හදාගන්නේ කොහොමද කියලා දැනගන්න හැකියාව තියෙනවා. අපි subscribe කරන්න bell icon එක click කරන්න අපි දාපු ගමන්ම ඔයාලට මේවා බලා ගන්න පුළුවන් වෙන්න. ඒ chance එක අනිවාර්යයෙන්ම ගන්න. ඒ වගේම තමයි share කරන්න. යාළුවන්ට කියන්න මෙන්න මේ විදිහට Lions Home Lanka channel එකට යන්න. ගයක් හදන හැටි ඉගෙන ගන්න කියලා දෙයියනේ කියලා. ඊට පස්සේ තනියෙන් හරි මේ ගේ හදා ගන්න ඔයාලට හැකියාව ශක්තිය ලැබෙවි. එයයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් Facebook එකේත් අපි හොයන්න පුළුවන්. House Construction Lions Home Lanka කියලා search කරන්න. ඒ විතරක් නෙවෙයි මේ දිසන දුරකථන අංකවලට අපිට call කරන්න. ඒ වගේම අපේ වෙබ්සයිට් එකට යන්නත් අමතක කරන්න එපා lions.home.lk කියන අපේ වෙබ්සයිට් එකටත් යන්න. රයිට් එහෙනම් මේක අර අයියේ එහෙනම් අදට අයිබෝවන් කියන සූදානම්. අයිබෝවන්.